ඔබ සැමට සුබ දවසක්. 2002 සැප්තැම්බර් මාස විශ්ව නිකේතන සාමනිවහන්ට විශේෂයි. ඒ අප ආයතනයේ ප්‍රමුඛ අංගයක් වූ මව් පදවීර දහම් ප්‍රවේශයක් වැඩසටහන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනගත වූ අවස්ථාව නිසයි. අදට වසර 20ක් ගෙවෙන තැන එය ඔබ සැම වෙත තිරෙන කිරීමට අප තීරණය කළා. ඔබටත් නූපන් දරුවාටත් ඔබේ සැමියා ඇතුළු පවුලේ සැමටත් අනාගත අභිවෘද්ධිය සඳහා මෙම වැඩසටහනේ අඩංගු සියලුම කරුණු උපකාර වේවි. නරඹා ප්‍රමෝදමත් වන්න.
රස වේදනා මැද පිළිඳෙක් ලොවට යතේ මෙත් කරුණා සුව විඳිමින් අනාගතේ මිනිසුන් සතුන් සහ ගහකොළ මිනිසුන් සතුන් සහ ගහකොළ රකිනු පොතේ ඔබගේ ආග්‍රහණයට දැනුණ මව්කිරි සුවඳත් සමග එක්වුණු මේ සංගීත රටාවන් එක්ක සියලු දෙනම එක්තරා මුසපත් වීමට පත් වෙලා සිටින්නේ මේ මාතෘත්වය නැමැති මහාංගු සංකීර්ණ ක්‍රියාවලියේ සම්භාවනීය අවස්ථාවකට මුහුණ දීමට මේ සඳහා මේ පැමිණි සියලු දෙනාම මා පිළිගන්නේ හදපත්ලෙන් නැගෙන සතුටකින්. ඒ සමගම මේ සමග සම්බන්ධ වීමට ලැබීම ගැන මා ඉතාම සතුට වෙනවා, ප්‍රමෝදයට පත් වෙනවා. ඔබ දන්නවා මාතෘත්වය සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ සංකීර්ණ ක්‍රියාවලිය තුළ මව සහ දරුවා නැමැති සම්බන්ධතාවයේ තිබෙනවා. මව කියන්නේ කවුද කියන එක කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. එක් අයෙක් කියයි මව අපේ බාරකාරියයි කියලා. තවත් කෙනෙක් කියයි නෑ අපේ ආදරවන්තියයි කියලා. තවත් කෙනෙක් කියයි නෑ ආරක්ෂකයයි. තවත් කෙනෙක් කියයි නෑ අපේ විනිසුරුවරිය කියලා. තවත් කෙනෙක් කියයි නෑ අපේ හීලෑ කරවන්නේ කියලා. මේ ආකාරයෙන් නම් කීපයකින් පටබැඳෙන අම්මා සමග කුස තුළ සිටින දරුවා ගැන කතා කිරීමටයි අපි මේ සියලු දෙනාම එක්රැස් වෙලා සිටින්නේ. ඔබ සෑහෙන ප්‍රමාණයක් මෙතන ගැබ්බර මව්වරුන් සිටිනවා, පියවරුන් සිටිනවා. ඔබ දන්නවා ඔබ කුස තුළ දරුවෙක් සිටිද්දී කරන දේවල් මොනවද කියලා. ඔබ දන්නවා කී දෙනෙක්ගෙන් ඔබ උපදෙස් පතනවද, ප්‍රතිකාර ලබනවද? ඒ වගේම ඒවා ක්‍රියාත්මක කරනවද දරුවාව සැපවත් කරගන්නට කියලා. ඉතින් බොහෝ වෙලාවට ඔබ දැකලා ඇති, ඔබ දන්නවත් ඇති සමහර වෙලාවට සායන වලට ගිහිල්ලා අය ස්කෑන් පරීක්ෂාව කියලා පරීක්ෂණත් කරනවා ඇති. මේ දරුවාගේ හැඩරුව අංග විකලතාවයන් තිබෙනවද? එවැනි දේවල් දැන ගැනීමටත්. දැන් සමහර වෙලාවට ඔබ තිරේ දකින්නට පුළුවන් මෙවැනි ස්කෑන් පරීක්ෂාවක්. බලන්න අර තිරේ පෙනෙන ස්කෑන් පරීක්ෂාවේ හිසක් දරුවෙක්ගේ පේනවා. ඒ දරුවාගේ හිස ටිකක් එහාට මෙහාට යනකොට කොන්දකුත් පේනවා. ඒ කොන්දත් එක්ක ඒ අටකටු සියලු දේවල් අපිට නිර්මාණය වෙලා තියෙන බව පේනවා. ඒ කොන්දටත් පපු කුහරය නැමැති පියෝහයටත් එක්ක අපිට පේනවා තවත් දෙයක්. ඒ තමයි මිනිස් හදවත. මිනිස් හදවත කොපමණ වේගයෙන් කුස තුලින් දැද්දි ගැහෙනවද කියලා සමහර වෙලාවට අපිට විශ්වාස කරන්නත් අමාරුයි. ඔය දරුවා කුස තුල පරිසරයේ අධ්‍යාපනයක් ලබනවා. ඇඟපස සොලවමින්, අත්පා සොලවමින් තමාගේ නිජ භූමිය තුල සැරිසරමින් අධ්‍යයනය කරනවා. මෙවැනි දරුවන් අප හැම දෙනාම දන්නවා. මේ මාස 5ක දරුවෙක්. ඔබ හිතනවාද මේ මාස 5 දරුවාට කයක් විතරද තිබෙන්නේ කියලා? නෑ. ඒ දරුවාට මනසකුත් තිබෙනවා. සෑම කුස තුළ ඉන්න දරුවෙක්ම මාස 2 ඉඳලා ප්‍රබෝධමාත් වීමට පත් කරන්නට පුළුවන් කියලා කාල් මයිකල් කියන විද්‍යාඥයා පවසලා තියෙනවා. ඒ කියන්නේ ඒ දරුවාට මනසකුත් තිබෙන නිසා. ඒ දරුවාට කන ඇහෙන්නට පටන් ගන්නේ සති 24 දී ඉඳලා.
රස දැනෙන්නටත් පටන් ගන්නෙ ඒ වගේ කාලයකදී. සුවඳ දැනෙන්නත් පටන් ගන්නෙ මාස 7-8කදී ඉඳලා. එයාට සමහර වෙලාවට අර මාළු පිළිගතක් දැනෙනවලු. අප්‍රසන්නයි කියලා හිතනවලු. වැනිලා ස්ට්‍රෝබෙරි වගේ සුවඳලුත් එයා රස විඳිනවලු. ඒ වගේම ශබ්දත් අහන්න එයා කැමතිලු. ඒ වගේම ස්පර්ශය ලබන්නත් එයා කැමතිලු. දරුවා කුස තුළ ඉඳද්දී බොහොම ක්‍රියාශීලීව ජීවත් වෙන සත්වයෙක්. මානසික සංසාරික අයිතිවාසිකමක් තිබෙන සත්වයෙක්. එනිසා සමහර කලන සංහාරයට පත් කරන අය ගැන අපි බොහොම කනගාටු වෙනවා. මෙවැනි කයක් මනසක් තියෙන දරුවෝ ඇයි අපි සංහාරයට පත් කරන්නේ කියලා. කය සහ මනස දෙකක් තිබෙන දරුවෙක් කොහොමද කුස තුලදී එක්තරා විදියකින් උද්දීපනය කරන්නේ? කවුද උද්දීපනය කරන්නේ? මව දරු සම්බන්ධයක් තිබෙන මාතෘත්වය දරන මව. මව තමාගේ සිත තුළින් මේ දරුවා ධනාත්මක පැත්තට ගෙනියන්නත් පුළුවන්, ඍණාත්මක පැත්තට ගෙනියන්නත් පුළුවන්. හැම දරුවෙක්ම කුස තුළ ඉඳද්දී එයාගේ මොළය සෛල වලින් පිරීලා තියෙනවා. විද්‍යාඥයෝ කියනවා බිලියන 100ක් නියුරෝන එහෙම නැත්නම් ස්නායු සෛල මේ කුස තුළ ඉන්න දරුවාගේ තියෙනවා කියලා. මේ ස්නායු සෛල බිලියන 100 පිටලා තිබෙන්නේ එක්තරා විදියකට නොවේ අයාලේ තිබෙන්නේ. මේ අයාලේ තිබෙන නියුරෝන එක්තරා විදියකට ලස්සනට සකස් කරන්නට පරිපත සාදන්නට පුළුවන්කම තිබෙනවා නම් අන්න ඒකයි දරුවගේ මොළය වර්ධනය කරනවා කියන්නේ. මෙසේ පරිපත සාදන්නට ලස්සනට සකස් කරන්නට පුළුවන් ධනාත්මක චින්තනයක් සිතුම් පැතුම් ලබා දෙන්නේ කා තුළින්ද? මව තුළින්. මවගේ සහකරුපියා තුළින්. මේ ලබා දීමේ ප්‍රයත්නයකටයි අපි මේ අවස්ථාවේදී සිටින්නේ. ඔබ දන්නවත් ඇති, සමහරට නොදන්නවත් ඇති. මේ කටයුතු හුඟක් අය දැනගෙන හිටියේ නැහැ. අවුරුදු 20කට ඉස්සෙල්ලා අපේ විද්‍යාඥයෝ පවා අධ්‍යාපනඥයෝ පවා හිතුවේ කුස තුළ ඉන්නේ හිස් ගෙඩියක් කියලා. කිසිම දෙයක් නොදැනෙන, කිසිම දෙයක් නොඇසෙන අන්ධගලු බිහිරෙක් තමයි කුස තුළ ඉන්නේ කියලයි මේ අවුරුදු 20ක් යනකම් කාලයක් තිස්සේ අපේ වියතුන් සමහර අය හිතාගෙන හිටියේ. නමුත් ඈත අතීතයේ මේට වඩා වෙනස් අදහස් තිබුණ අය බොහෝ හිටියා. ඒ අය මේකට ගරු කරා මේ කුස තුළ ඉන්න දරුවට මනසක් තිබෙනවයි කියලා. පාවිච්චි කරන්න පුළුවන් මනසක් තියෙනවයි කියලා. ඒ අය කල්පනා කරා මේ මනස විකසිත කරන්නට පුළුවන් කුස තුළ ඉඳද්දිම කියලා. ඉතින් අවුරුදු 20ක් තුලදී විද්‍යාඥයන් තමයි බොහෝ වෙලාවට අපේ ලෝකෙට අලුතෙන් හෙළි කරලා දුන්නා මේ කුස තුළ ඉන්න දරුවා කුස ඇතුළේදීම අපිට උද්දීපනය කරලා එළියට දෙන්නට පුළුවන් ගුණගරුක සුවසපිරි දරුවෙක් කියලා. ඉතින් මෙවැනි තත්වයකට පාත්‍ර කරන්නට පුළුවන් නම් යම්කිසි විදිහකින් අන්න ඒකයි අපේ දයාබර මව්වරුන්ට පියවරුන්ට කරන්න පුළුවන් උසස්ම කාර්ය වෙන්නේ. දැන් බොහෝ වෙලාවට කුස තුළ ඉඳද්දි දරුවෙකුට යමක් කතා කරන්නට යමක් කියන්නට හැකියාවක් නැහැ. නමුත් සියලුම හැඟුම් දැනුම් එයාට දැනෙනවා නම් එයා එකෙන් ප්‍රයෝජන අරගෙන මොළයේ සෛල ලස්සනට හරිගස්ස ගන්නට පුළුවන් නම් එයා මොළයේ කොටසක් කුස තුළින් එළියට ඉන්න ඉස්සෙල්ලා වර්ධනය කර ගන්නට පුළුවන්. අපි දන්නවා පූර්වාචාර්යවරුන් කියන වචනේ. පූර්වාචාර්යවරුන් කියන්නේ මුලින්ම අපිට උගන්වන අය. ඒ අය තමයි දෙමාපියන්. ඉතින් දෙමාපියන් තමයි බොහෝ වෙලාවට දරුවට මුලින්ම අකුරු කරන්නේ. බොහෝ වෙලාවට මේ අකුරු කරන්නේ දරුවා ඉපදිලා ඊට පස්සේ තමයි ඒ දරුවට සෙනෙහස ආදරය ආරක්ෂාව ආදී සපයන්නට අපිට කියා දීලා තියෙන්නේ. නමුත් මේ සියල්ලම කුස තුළ ඇතුළේදී කරන්නට පුළුවන් නම් ඒක ලොකු වාග්යක්. ඒ පිළිබඳ දැනුම හුඟක් වැඩි වෙලා තියෙනවා. පරිශන හුඟක් කරලා තියෙනවා. මම මේ අවස්ථාවේදී මගේ කාලයෙන් බිඳක් ගන්නවා මෙවැනි පරීක්ෂණ කීපයක ප්‍රතිඵල ඔබට සඳහන් කරන්න. ඇන්ටනි ඩි කාස්පෝ කියලා කෙනෙක් කුස තුළදී අම්මට කිව් කතන්දර දරුවා අසා සිට දරු ප්‍රසූතියට පසුවත් ඒවා හඳුනාගෙන ඇලුම් කළ බව ප්‍රකාශ කළා. මේරි සහ එයාගේ බැටළු පැටවන්ට නිතර ගැබ තුළ සිටි දරුවාට අන්තිම මාස කීපයේදී අසන්නට සැලැස්වීම අනුව
දරුවා ප්‍රතිචාරය දක්වනවායි කියලා ප්‍රකාශ කරා. ඇමරිකාවේ ටෙක්සාසයේ තවත් ලස්සන කතාවක් මෙන්න මෙහෙම කියලා තියෙනවා මේ චැඩ් කියන මහත්තයා. තාත්තා කෙනෙක් යාගේ බිරියට හොබිට් කියලා කතාවක් කියන්න පටන් අරන් තියෙනවා. එයාගේ දරුවා බඩේ ඉඳද්දි. මාස 6ක් වෙනකොට කොහොම හරි ඒ හොබිට් කියන කතාවේ පොත ඉවර කරන්න ඉස්සෙල්ලා ඒ දරු ප්‍රසූතියට ලක් වෙලා ඊට පස්සේ බබා හම්බුණා. කතාවත් අමතක වෙලා ගියා. අවුරුදු 4ක් වෙනතුරු. එතකොට ඒ දරුවට වයස අවුරුදු 4යි. දවසක් දරුවා තාත්තට කියනවා තාත්තට හොබිට් කියන කතාව ඉතුරු කෑල්ල මට කියන්න බැයිද කියලා. තාත්තා බලනවා ඇයි මේක මට මේ දරුවට මම කියලා නෑනේ. ඒකට අම්මා කියනවා නෑ නෑ ඔබ කිව්වා. ඔබ කිව්වේ මේ දරුවා මගේ බඩේ ඉඳයි. ඒ නිසා ඉතුරු ටික කියන්න කියලා. ඔන්න ඔයනි දේවල් වලින් අපිට ගම්මේ වෙන්නේ මොකද්ද? මේ කුස තුල ඉන්න දරුවට ලොකු මනසක් තියෙනවා. එයාට උගන්වන්න පුළුවන්. මාස 7ක් යනකොට වාක්‍ය හඳුන්ලා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දෙගුරුවම කියලා වචනයක් පාවිච්චි කරනවා. ඉංග්‍රීසියෙන් කියනවා parenting කියලා. හුඟක් වෙලාවට මේ දෙගුරුවම එහෙම නැත්නම් මේ parenting කියන වචනය පාවිච්චි කරන්නේ කුසින් දරුවා එළියට ආපුවන් පස්සේ තමයි දරුවා හදා වඩා ගන්නට උපකාර කරන්නේ. නමුත් මේක කුස ඇතුළතදීම කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. අපේ අම්මලා තාත්තලාට මා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටින දෙයක් තමයි අපි ඒක පටන් ගනිමු කියලා. මේ තවත් කතාවක් මෙතනදි මතක් වෙනවා. මොකද තාත්තා කෙනෙක් කුස තුල ඉන්න දරුවට මෙන්න මෙහෙම දෙයක් කරා. එයා කරා තාත්තා පුරුදු කරා දරුවට මම රාත්‍රියට නිදා ගන්නට යනකොට එයාගේ අම්මගේ බඩට තට්ටු කළා රාත්‍රියට ආශිර්වාද කරනවා නිින්ද යන්න ඉස්සෙල්ලා. ඕක දරුවට පුරුදු කළා. දරුවත් අනිත් පැත්තෙන් තාත්තට ආශිර්වාද කළා තට්ටුවක් දානවා එයාගේ කකුලේ. මේක අහඹු සිදුවීමක් නෙවෙයි. තාත්තා පුරුදු කළා ඊගාව දරුවන්ටත් කුස තුල ඉඳද්දිම good night කිව්වහම අනිත් පැත්තෙනුත් good night කියන්න පුරුදු කළා. මෙවැනි දේවල් වලින් ඇත්ත වශයෙන්ම දරුවාට වර්ධනය කරන්න කුස තුලදීම පුළුවන් කියන එක ඉතාමත් සාක්ෂියට ඔප්පු කරලා තියෙනවා. කවුද දරුවාගේ අයිතිකාරයා? සමහර වෙලාවට මව කියයි, සමහර කෙනෙක් පියා කියයි. ඇත්ත වශයෙන්ම මේ මව කියන සංකල්පය නැත්නම් මේ භූමිකාව වැදගත් දෙයක්. අම්මා කියන්නේ මව කියන එකට අපේ කුමාරතුංග මුනිදාස කිවිඳුන් කිව්වේ මවන්නේ කියලා. මවන්නේ කුමක්ද? අනාගතයේ සුභසිද්ධිය ආදරේ සියල්ලම මවන්නේ. කාතුලින්ද දරුවා තුලින්. ඒ නිසා මේ මව කියන ශබ්දය ඇසෙනකොටත් ලොකු ගැම්මක් හැම කෙනෙක් තුළම ඇති වෙනවා. ඒ නිසා තමයි සාමාන්‍ය කාන්තාවකට වඩා මම ගැඹුරු වුණේ. කෙසේ වෙතත් පුරුෂයෙකුට වඩා කාන්තාව එක්තරා විදියකින් ඉදිරියෙන් ඉන්නවා. හේතුව ඇගේ ශරීරයෙන් පිට කරන එක්තරා හෝමෝනයක් තියෙනවා ඊස්ට්‍රජන් කියලා. විද්‍යාවෙන් ඊස්ට්‍රජන් ගැන බොහෝ වෙලාවට නොයෙකුත් කෘත්‍යයන් ගැන ඉගෙන ගන්න ගමන් අධ්‍යාපනඥයන් මේ ඊස්ට්‍රජන් වලට දීලා තියෙනවා අභියෝග වලට මුහුණ දීමට කාන්තාවට ශක්තියක් ඇති කරනවා නම් මේ හෝමෝනයකට ඉවහල් වෙනවයි කියලා. වේදනාව ඉහුලා ගැනීමට ඕනෑම අභියෝගයකට මුහුණ දීමට මේ ඊස්ට්‍රජන් හෝමෝනය ප්‍රයෝජනවත් වෙනවයි කියලා. කාන්තාවක් අම්මා කෙනෙක් වෙලා දරුවෙක් ප්‍රසූති කරාම ඇයට තවත් හෝමෝනයක්. ඒ හෝමෝනය තමයි ප්‍රොලැක්ටින් කියන්නේ. කිරි නිපදවන හෝමෝනය. මේ කිරි නිපදවන හෝමෝනයෙන් ඇත්තටම ලොකු ලෝකේ පුරා පතුරවන කරුණාවක් ඇති කරනවා. ඇත්ත වශයෙන්ම විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා මේ ප්‍රොලැක්ටින් කියන හෝමෝනය දාමරික පියවරුන්ට විද්දාම ඒ දාමරික පියවරුනුත් හීලෑ වෙනවායි කියලා. ඒ කියන්නේ මේ හෝමෝනය තුල තියෙනවා එක්තරා විදියක ශාන්ති ගුණයක්. කිරි නිපදවනවා විතරක් නෙමේ ශාන්ති ගුණයක්. කවුරු හරි කාන්තාවක් අම්මා කෙනෙක් වෙන්නේ නිකම්ම නෙමෙයි. ශක්ති හතරකුත් එක්ක අම්මා කෙනෙක් වෙන්නේ. ඒ ශක්ති හතර තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන්නේ. හැම කාන්තාවක්ම අම්මා කෙනෙක් වෙනවා නම් ඇය තුල මේ ශක්තිය අතර තියෙනවා. මේ ශක්තිය වලින් මෛත්‍රිය ලෝ පුරා පතුරවන කිසිම ભેදයක් නැතුව පතුරවන මෛත්‍රිය. මෙත කරුණාව දුකේදී යම් කිසි දැනෙන දෙයක් කරුණාව. ඊගාවට මෘදු බව, ඊගාවට උපේක්ෂා සාගත බව. ඇලෙන්නෙත් නැති, ගැලෙන්නෙත් නැති උපේක්ෂා සාගත බව. ඒ නිසා මේ අම්මා කෙනෙකුට මේ සියලුම ශක්තියින් එක තමයි
මේ දරු ප්‍රසූතියට මුහුණ දීමට දරුවෙක් ලැබීමට ශක්තිය ලැබිලා තියෙනවා. අපි දන්නවා අම්මා කෙනෙකුට යම්කිසි හැඟීමක් ධනාත්මක පැත්තෙන් ලැබෙනවා නම් ඒක දරුවට යනවා නම් ඒක කොච්චර අගේද කියලා. අපි දන්නවා ගෙවල් වල බොහෝ වෙලාවට මේකට සම්බන්ධ වෙන ප්‍රධානම තැනැත්තා තමයි පියා. ස්වභාවික වශයෙන් අපි දන්නවා පියාගේ වචන පියාගේ හැසිරීම අම්මාගේ ශරීරයට බලපාන බව. අම්මා සතුටින් තියාගන්න විශේෂයෙන්ම ගර්භණී කාලයේදී අපි උත්සාහ කරනවා නම් ඇගේ ශරීරයෙන් පිට වෙනවා එන්ඩෝෆීන් කියලා රසායනික ද්‍රව්‍යයක්. සතුට දනවන ද්‍රව්‍යයක්. ඒ සතුට දනවන ද්‍රව්‍ය දරුවටත් යනවා. දරුවත් කුස ඇතුලේ ඉඳලා සතුට වෙනවා. මේ සතුට හේතුව මොකද්ද? ගෙදර පරිසරය සාමකාමී ප්‍රසන්න පරිසරයක්. නිසා තාත්තට ලොකු වගකීමක් තියෙනවා තමාගේ ගෙදර සිටින පරිසරය සාමකාමී සතුටුදායක පරිසරයක් කරන්න. බොහෝ වෙලාවට වචනයෙන් හරි හිතර දොරවා නම් ගර්භණී මාතාවක් ඒ දරුවට ඒක බලපාන්නේ. මා ළඟදී දැක්කා මේ උදාහරණයක් කිව්වොත් හොඳයි කියලා මම හිතනවා. අපේ සායනයට ආපු මවකගේ පියෙක් එමායාගේ දරුවව පෙන්වන්න අපේ සායනයට එනවා. දරුවව පෙන්වන්න ආයේ මේ දරුවගේ කායික තත්ත්වය පරීක්ෂා කරගන්න දරුවා හොඳින් ඉන්නවද කියලා බලන්න. නමුත් අම්මගේ ඇහැයට තියෙන ලොකු පැල්ලමක්. මම ඇහුවා මොකද මේ වැටිලාද මේ තුවාලේ වෙලා තියෙන්නේ කියලා. අම්මා බිම්බලාගෙන ඉන්නවා තාත්තා ටිකක් වෙලා ඉඳලා උත්තරයක් දෙනවා මේ පොඩි කරදරයක් වුණයි කියලා. ඇත්ත වශයෙන්ම මම දැනගත්තා මේ ප්‍රචණ්ඩත්වය කියන වචනේ මෙතන යොදන්න ඕනේ කියලා. ඇත්ත වශයෙන්ම තාත්තා සහ අම්මා අතර යම් කිසි ප්‍රචණ්ඩත්වයක් ඇති වෙලා ඒ අම්මට යම් කිසි පහර දීමක් වෙලා. අපි කතා කරනවා ප්‍රචණ්ඩත්වය ගැන. ගෙදරදී ප්‍රචණ්ඩත්වය ගැන කල්පනා කරනවා. මව් මරණ රාශියක් සිදු වෙලා තියෙනවා තාත්තලා අම්මලාට ගහලා. ඒවත් බබෙක් හම්බෙන්න ඉඳද්දි. අපි අසත්පුරුෂයෝ සහ සත්පුරුෂයෝ වෙන් කරන්න කඩීමක් නැහැ කියලා කිව්වත් ඔන්න එකසලා කඩීමක් මේ අවස්ථාවේදී මතුවෙනවා. ඒ නිසා අපේ පියවරුන්ට ලොකු වගකීමක් තියෙනවා. තමාගේ දරුවා වෙනුවෙන් මේ මාස 10 තුල සංවරව ජීවත් වෙන්න. මේ සංවරශීලී සදාචාර සමාජය ඇති කරගන්න පුළුවන් එක ව්‍යායාමයක් දරන්න පුළුවන් මේ දරුවා වෙනුවෙන් කුස තුළ ඉඳි දරුවා වෙනුවෙන් මත්පැන් ආදිය පාවිච්චි නොකර නරක වචන පාවිච්චි නොකර ඒ මාස 10 ඒ ව්‍යායාමය කරන්නට පුළුවන් නම් මේ ව්‍යායාමය කරන්න පුළුවන් නම් එයින් සතුටුවන්නේ මම පමණක් නෙවෙයි කුස තුළ ඉන්න දරුවයි. ඒ වගේම මම බයජනක බියජනක ඒ වගේම වේදනාකාරී දේවල් වලට මුහුණ දෙනවා නම් යම් කිසි හේතුවක් නිසා ඒකටත් අම්මා වග කියනවා බොහෝ වෙලාවට දරුවා තුලින්. අම්මා තුලින් පිට වෙන්නේ එතකොට එවැනි භයානක රසායනික ද්‍රව්‍යයන් ඇඩ්‍රිනලින් වැනි භයානක සමහරලාට ඒ අවස්ථාවේදී දරුවට අහිතකර ද්‍රව්‍යයන්. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ සාමකාමී පරිසරය මේ ගෙතුලින් ඇති කරන්න. නිසා පියවරුන්ගේ විශාල වගකීමක් වෙනවා මේ කුස තුල ඉන්න දරුවා වෙනුවෙන් මේ මාස 10 මෙහෙම කරොත් අපිට මම හිතන්නේ මේ මාස 10 අවුරුදු 10කට ගෙනියන්නට පුළුවන්. මේ ප්‍රචණ්ඩත්වය කියන එක මේ දරුවා වෙනුවෙන් අපිට නවත්තන්නට පුළුවන්. ඉතින් අපේ වෛද්‍යවරුන් වශයෙන් අපිට ලොකු වගකීමක් තියෙනවා. එතකොට එවැනි දෙයකට අම්මලා තාත්තලා යොමු කරන්න. අපි මේ ප්‍රයත්නයත් ඒකේ එක කොටසක්. ඒ වගේම ඔබ දන්නවා ඇති කුස තුල ඉන්න දරුවට අපිට කතා කරන්න පුළුවන්. බොහෝ අය හිතන්නේ කුස තුල ඉන්න දරුවට අපි කතා කරද්දී ඇහෙන්නේ නැහැ, එයාට දැනෙන්නේ නැහැ කියලා. නමුත් ඒක වැරදිලා. අපිට කතා කරන්න පුළුවන් කුස තුල ඉන්න දරුවට. වචන වලින් මාස 5දී කතා කරන්න පුළුවන්. ටිකක් කල් ගියාම වාක්‍ය වලින් කතා කරන්න පුළුවන්. ඒ වගේම විද්‍යාඥයෝ පෙන්වම් කරලා තියෙනවා ගෙදර අඛණ්ඩව අඬදබර වෙනවා නම් මාස 8ක් කාලයේ කුස තුල ඉන්නවා නම් දරුවා මානසිකව පසු කාලයේදී වික්ෂිප්ත භාවයට පත් වෙනවායි කියලා. ඒ අනිත් පැත්ත. නිසා සාමකාමී පරිසරය ලස්සන වචන. අපි දන්නවා සමහර අයගේ සායනපත් බැලුවම ලස්සන පින්තූර දාගෙන ඉන්නවා සාමකාමී පරිසරය. චීනයේ හිටියා කොන්ෆියුසියස් කියලා විද්වතෙක්. ඒ කොන්ෆියුසියස් කියන විද්වතා මව්වරුන්ගේ සාමකාමී පරිසරයට ආදරය කරගෙන. ඔහු කලේ මොකද්ද? ගර්භණී මව්වරුන් එක්තරා ස්ථානයකට කැඳෙව්වා. ලස්සන බිම්බාගයකට කැඳෙව්වා. ඒ බිම්බාගේ මල් බැවිලා තියෙනවා. සුවඳ හමනවා. පළතුරු තියෙනවා. මේ අම්මලාට ලස්සන ඇඳුම් ඇඳගෙන එන්න කිව්වා. නාද රටා තියෙන ගෙච්චි බැඳගෙන එන්න කිව්වා. ඔවුන් මේ දවස් දෙක තුනක් ඒ ස්ථානවල රැඳෙව්වා. රඳවලා සතුටෙන් ජීවත් වෙන්න ඉඩ ඇරියා. මේ කාලේ ඒ තැනත්තු දැනගෙන හිටියා මේ කුස තුල ඉන්න දරුවට මේ මානසික පරිසරය සතුටෙන් තියාගන්නට මවගේ මානසික පරිසරය සතුටෙන් තියාගන්නට ඉතාමත් අවශ්‍ය දෙයක් තමයි බාහිර පරිසරය කියලා. මේ බාහිර පරිසරය ඉතාමත් අවශ්‍යයි කියන එක වැදගත් දෙයක්. මම හිතන්නේ ඔබට පරිසරයෙන් මේ පරිසරිනුත් යම් යම් නාද රටා දැනෙන්නට ඇහෙන්නට පටන් ගත්තා. අපි දන්නවා ලංකාවේ
දරු නැලවිලි ගී 50ක් විතර තියෙනවා. හැම දරු නැලවිලිකෙම මේ දරුවා නැලවෙන්නේ කුස තුලද විතරක් කුස ඇතුලේදී පමණක් නෙවෙයි කුස පිටිනුත් දැනෙනවා. අපි බොහෝ අය දරු නැලවිලි ගී ගැන අදහස් කරන්නේ දරුවා හම්බුනයින් පස්සේ කිව්වොත් හොඳයිද කියලා. නමුත් අවාස්තනාවට වගේ දරු නැලවිලි ගී දන්නේත් බොහොම අඩුවෙන් දැනගත්තත් එකක් දෙකක් තමයි පදයක් දෙකක් තමයි. විද්‍යාඥයෝ ඔප්පු කරලා තියෙනවා ලංකාවේ පමණක් නෙවෙයි අර බිතෝවන් කියන මේ සංගීතඥයාගේ සංගීත ඛණ්ඩවල දරුවාගේ ඇඟිල්ලත් එකතු කරලා තියලා දරුවා නිසල කරන්නට පුළුවන් කියලා. මොසාද් නැමැත්තගේ සංගීතයේ ඒවා තියෙනවා ඒක. විල්දිලි කියන සංගීතඥයාගේ සංගීතවලත් මේ දරුවා කුස තුලදීම නලවන්න පුළුවන්. එයාගේ මනස සමනය කරගන්න පුළුවන් ආකාරයේ සංගීත තියෙනවා කියලා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි ඔබ සියලු දෙනාටම ආයතනය කරන්නේ ඉල්ලා සිටින්නේ මේ මනස කුස තුළින් දැමීම මේ මනස වර්ධනය කිරීමට අපිට ඉවහල් වෙන්නට පුළුවන්. සත්‍යයක් වියදම් වෙන්නේ කිසිම අපහසුයක් නැහැ. අපි කතා කරනවා පසුවට තව දුරටත් මේ ගැන. නමුත් මේ අවස්ථාවේදී මේ මව් පදවියට දහම් ප්‍රවේශයක් කියන මාතෘකාව ගැන කතා කරනකොට කුස තුළ ඉන්න දරුවාට මේ දරු නැලවිලි ගීය කොච්චර ආදරෙන් කියනකොට මේක දැනෙනවද කියන එක අපිට මෙහිදී මතක් කරන්න පුළුවන්. ගඟට උඩින් කිරි කොක්කු කියා නොකියා ගං යුරි තියා සුදු පින්බර ඇත් පෙටියා ගඟට උඩින් කිරි කොක්කු කියා නොකියා ගං යුරි තියා සුදු පින්බර ඇත් පෙටියා අපි දෙන්නා දෙමල්ලෝ ඉරහඳ ගෙන්නේ ආදරේ මිටින් ගෙන එනතුරු කිරි කැටියා बालोली बालोली रन केटिया मौकुस इनेले विन सेटिया बालोली बालोली रन केटिया मौकुस इनेले विन सेटिया ඉරහඳ අතරේ ජීවිතයේ අරුත කියා දෙන දරු පැටියා අද මේ ඔබ සැම සහභාගී වන සුවිශේෂ වැඩසටහනට මඟ පෙන්වන්නේ විශ්ව නිකේතන සාම නිවහනයි. විශ්ව නිකේතන සාම නිවහන
මනුෂ්‍යයින් වන අපේ චිත්ත සංතානයන්හි වඩා ගත යුතු අභ්‍යන්තර සාමයත් මනුෂ්‍යයින් වන අප ජීවත් වන සමාජයේ පවත්වා ගත යුතු බාහිර සාමයත් මිනිසුන් වන අප ජීවත් වන පරිසරයේ රැකගත යුතු සාමයත් ගැන මනුෂ්‍ය ජීවිතවලට වටිනා පණිවිඩයක් දෙන්නට උත්සාහ කරනවා. අපි මේ විශ්ව නිකේතනය මුල් කරගෙන රටටත් ලොවටත් දීමට උත්සාහ කරන සාම පණිවිඩය මනුෂ්‍යයාගේ නිජ බිම වන ගර්භාෂයේ සිටම ආරම්භන්නේ කෙසේද කියන කාරණය ගැන මෑතදී අවධානය යොමු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය වකවානුවේ මව්වරුන් පියවරුන් වීමට බලාපොරොත්තු වන පිරිස් වරින් වර කණ්ඩායම් වශයෙන් මේ අලුත් අත්දැකීම අත්විඳින්නට විශ්ව නිකේතන සාම නිවහනට පැමිණියා. මේ වැඩසටහනේදී මවගේ කුස තුල ඉන්න දරුවාට මව සහ පියා යන දෙදෙනාම එක් වී සිදු කරන ආනාපාන සති භාවනාව සහ මෛත්‍රී භාවනාව තුළින් ධනාත්මක චිත්ත ශක්තියින් ලබා දෙන්නේ කොහොමද කියන දේ ඔවුන් පෞද්ගලිකවම අත්විඳා. මේ සුවිශේෂ අවස්ථාවට එක්වුණු මව්වරුන්ට පියවරුන්ට තමන්ගේ විසිරී ගිය සිතිවිලි එක්තැන් කරගන්න සක්මන් භාවනාව කොතරම් උදව් වෙනවද කියන කාරණයක් අත්දැකීමෙන්ම අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබුණා. සක්මන් භාවනාව තුළින් මව තුළ ඇතිවන චිත්ත ඒකාග්‍රතාවත් ඒ තුළින් ඇතිවන ඉන්ද්‍රිය සංයමයත් කුස තුළ ඉන්න දරුවට කොයිතරම් ධනාත්මක ලෙස බලපානවද කියන එක අමුතුවෙන් කිව යුතු නැහැ. විශ්ව නිකේතනයට පැමිණි මව්වරුන්ට පියවරුන්ට තමා වටා තිබෙන සුන්දර පරිසරයේ ජීවත් වන තුරුලතා ඇතුළු සමස්ත ජීව ලෝකයේම සුන්දරත්වය තුළින් ලබාගත හැකි ශක්තිය උරගාන්න විශ්ව නිකේතන සාම උද්‍යානයේ සුන්දර පරිසර චාරිකාවකට සහභාගී වීමටත් මේ මව්වරුන්ට පියවරුන්ට අවස්ථාව ලැබුණා. දැන් අද දිනේ සුවිශේෂම අංගයට ප්‍රවේශ වීමට කාලය එළඹිලා. ඒ තමයි කුස තුල ඉන්න දරුවා අරමුණු කරගෙන කරන මාතෘ භාවනාව. මෛත්‍රියෙහි ප්‍රතිමූර්තිය මාතෘත්වයයි. මෛත්‍රිය වැඩිම තුලින් මාතෘත්වයද පෝෂණය කරනවා. මවගේ කුස තුල වැඩෙන දරුවා මව ගන්නා ආහාරයෙන් කායිකව පෝෂණය කෙරෙන අතරේ මවගේ සිතිවිලි වලින් දරුවාගේ මනස නිරතුරුව පෝෂණය කරනවා. දෛනිකව මෛත්‍රී භාවනාව වැඩිම තුලින් උපදවා ගන්නා ධනාත්මක සිතිවිලි ධාරාවන් මවගේ කුස තුල වැඩෙන දරුවාගේ කලල රූපයට යොමු කිරීමෙන් මවගේ ගර්භාෂය ධනාත්මක චිත්ත ශක්තියෙන් ආරෝපිත වෙනවා. මෙවන් චිත්ත අභ්‍යවකාශයක් තුල වර්ධනය වෙන දරුවා ධනාත්මක මනසකින් හෙබි පුණ්‍ය මහිමෙන් යුතු දරුවෙකු ලෙස මව් කුසින් මෙලොවට බිහි වෙනවා. එවන් අනාගත උත්කෘෂ්ඨ මිනිස් පරපුරකට මිහිකත නිරතුරුවම ආසිරි මල් වරුසා පුද කරනු ඇති. මාතෘත්වයේහි උත්තරීතර භාවය පෝෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති මේ භාවනාව කිසිම ආගමකට කිසිම ජාතියකට හෝ වර්ගයකට සීමා නොවන අතර විශ්වසනීය ධනාත්මක චිත්ත අභ්‍යාසයක් පමණක් ඉදිරිපත් කරයි. ඔබ දරන උත්තරීතර මාතෘත්වයට උපහාරයක් වශයෙන් මෙම භාවනාව මාතෘ භාවනාව නමින් නම් කර තිබෙනවා. අපි සියලු දෙනාම ටික වේලාවක් භාවනා කරන්නට සූදානම් වෙමු. හැම දිනම වාඩි වෙලා ඉන්න ආකාරයටම වාඩි වෙලා ඉන්න ගමන් පිට පුටුවට හේතු වෙන්නේ නැතිව පිට කොන්ද කෙලින් තියාගන්න. හිස කෙලින් තියාගන්න.
ඇස් දෙක හිමීහිට වහගන්න. වම් අත උඩ දකුණු අත තියාගන්න. තමාගේ හිත තමාගේ හිසේ ඉඳලා අනුක්‍රමයෙන් ශරීරයේ සෑම කොටසකටම හිත ගෙනවිත් ශරීරයේ සෑම කොටසක්ම අපි සැහැල්ලු කරගනිමු. මගේ හිස ප්‍රදේශය සැහැල්ලුයි. නාලල ප්‍රදේශය සැහැල්ලුයි. මූණ ප්‍රදේශය සැහැල්ලුයි. බෙල්ල ප්‍රදේශය සැහැල්ලුයි. පපුව ප්‍රදේශය සැහැල්ලුයි. ආදී වශයෙන් මුළු ශරීරයම සැහැල්ලු කරගන්න. දැන් Tamanගේ හිත මිනිත්තුවක් විතර තමා අදහන ධර්මයන්ට ආගම කෙරෙහි යොමු කරන්න. බෞද්ධයන් මාගේ සිත සම්පූර්ණයෙන්ම ත්‍රිවිධ රත්නයට යොමු වේවා, පූජා වේවා, නමස්කාර වේවා කියලා හිතන්න. මේ විදියට වෙනත් ආගම්වල අය තම තමන්ගේ ශාස්ත්‍රූවරයන් වහන්සේලාට තමාගේ නමස්කාරය දීලා ක්‍රමෙන් තමන්ගේ හිත ගේන්න උඩුතොල කෙළවරට, නාස්පුඩු කෙළවරට සාමාන්‍යයෙන් හුස්ම ඉහළ පහළ යන දිහා හිතෙන් බලන්න. මාගේ ශරීරයට නාස්පුඩු තුලින් වාතය ඇතුළු වෙනවා, වාතය පිට වෙනවා. ඒ දෙස මම හිතෙන් බලාගෙන ඉන්නවා. මා හුස්ම ඉහළ පහළ යන දිහා විතරයි බලන්නේ. හුස්ම හැසිරෙන ආකාරය විතරයි බලන්නේ. මම වෙන කිසි දෙයකට හිත යොමු කරන්නේ නැහැ. සමහර විට හුස්ම නාස්පුඩු දෙකෙන්ම ඇතුළු වෙනවා, දෙකෙන්ම පිට වෙනවා. සමහර විට එකකින් ඇතුළු වෙලා එකකින් පිට වෙනවා. සමහර විට හුස්ම දිගට පිට වෙනවා, කෙටියට පිට වෙනවා. සමහර විට හුස්ම පිට වෙනවා, ඇතුළු වෙනවා, මට දැනෙන්නේවත් නැහැ. අන්නේ විදියට හුස්ම දිහාම හිත තියාගෙන ඉන්න නාස්පුඩු කෙළවරේම හිත තියාගෙන අපි ටික වේලාවක් හිත එකඟ කරගනිමු. මා ආශ්වාස කරන වාතය මාගේ ශරීරයේ සෑම සෛලයකටම ගිහිල්ලා මොහොතකින් ආපහු වෙනවා. මේ වාතය මාගේ කියලා අල්ලගන්න බෑ. එච්චර සුළු වෙලාවක් මගේ ශරීරයේ තියෙන්නේ. මා ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතයමයි මෙතන ඉන්න අප සියලු දෙනාත් ලෝකේ ජීවත් වන සියලු මිනිස්යනුත් සත්වයනුත් ගහකොළත් ප්‍රයෝජනෙට ගන්නේ. ඒ නිසා කෙලින්ම මම මුළු විශ්වයත් එක්කම සම්බන්ධයි. මං හුස්ම ඉහළ පහළ යන දිහාම බලමින් මෙසේ මගේ ගතත් මගේ සිතත් පිළිබඳ යථාබෝධයක් ඇති කරගන්න හදනවා.
විශේෂයෙන් ගැබිනි මවක් වූ අයවලුන් තමන්ගේ හිත සැහැල්ලු කරගෙන ගත සැහැල්ලු කරගත්තා. දැන් හුස්ම ඉහළ පහළ යන දිහා බලමින්ම තමන්ගේ කුස තුල ඉන්න දරුවාට ඔහුගේ පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදුණු ශරීරය සමබරව සමතුලිතව හොඳ නිරෝගී සුවයෙන් වැඩෙන්න ඕන කියලා අපි චිත්ත ශක්තිය යවනවා. සෙසු අයත් මෙතන සිටින ඒ කුස තුල ඉන්න දරුවන්ට අපේ මෛත්‍රී ශක්තිය යවනවා. ඔවුන් සිතින් ගතින් සුවපත් වෙන්න ඕන කියලා. මම හුස්ම ඉහළ පහළ යන දිහා බලමින්ම ශරීරයේ ස්වභාවය මෙනෙහි කරමින්ම ඉන්ද්‍රියන් හයෙන් හිතට එන්නා වූ නොඑක් දේවලින් ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැතුව කෙලින්ම මෛත්‍රියම වැඩි කර මේ දරුවාට මම මේ මෛත්‍රිය දෙනවා. මේ මෛත්‍රිය මෙතන රැස්ව සිටින අප සියලු දෙනාටම සිතින් කයින් සුවපත් වෙත්වා කියලා අපි මේ මෛත්‍රිය පතුරව හරිනවා. මුළු ලෝකෙම ඉන්න සියලුම මිනිස්යන් සියලුම සත්වයින් හිතින් ගතින් සුවපත් වෙත්වා කියන සිතවිල්ලයි අපි හුස්ම ඉහළ පහළ යන දිහා බලන් ඉන්න ගමන් අපට ඇතිවන්නේ. විශේෂයෙන් මව් කෙනෙක් තමා පමණක් නොවේ ඇවිදින්නේ තමන්ගේ දරුවත් එක්කයි ඇවිදින්නේ. දරුවත් එක්කයි නැගිටලා ඉන්නේ. දරුවත් එක්කයි වාඩි වෙලා ඉන්නේ. දරුවත් එක්කයි සයනය කරන්නේ. මේ නිසා සෑම ඉරියව්වක්ම මම සිහියෙන් පවත්වනවා කියලා විශේෂයෙන් එමවුරු කල්පනා කරන්න ඕනේ. අප හැම දිනත් හැම මොහොතකම සිහියෙන් ඉන්න ඕනේ. ගිය මොහොත ඇදලා ගන්න බෑ. එන මොහොත මොකද්ද කියලා අපි දන්නේ නැහැ. මේ මොහොත විතරයි සැබෑ. මේ මොහොතේ මා හොඳ සිහියෙන් ඉන්නවා. හුස්ම දිහා බලමින්ම මේ මොහොතේ ඉන්නවා. මා මෙපමණ වේලා මගේ හිත මෙල්ල කර ගැනීමට මහන්සි වීමෙන් හිත එක්තැන් කර ගැනීමෙන් මගේ හදවතින් විශාල මෛත්‍රී ශක්තියින් මගේ දරුවටත් අප හැම දෙනාටත් ලොවටත් විසිරලා ගියා. ඒ මෛත්‍රී ශක්තියින් සමග ලෝකයේ තිබෙන සියලුම ධන ශක්තියින් එකතු වෙලා මමත් මගේ දරුවත් අප සියලු දෙනාත් ලෝකයාත් සුවපත් වෙත්වා කියලා මා අධිෂ්ඨාන කරනවා. මේ භාවනාව හැම දිනම නිතිපතා ඉරියව් හතරෙදිම පුරුදු කරන්න එය බලපානවා මුළු සමාජයේ කෙරෙහිම. අපේ සියලුම මාතාවන්ටත් අප හැම දිනාටත් සුඛී සුවපත් වෙත්වා. මව්පදවියට දහම් ප්‍රවේශයක් වැඩසටහන නරඹලා ප්‍රමෝදමත්ව සිටින මේ අවස්ථාවේදී තවත් ආරාධනයක් කරන්න අප කැමැතියි. පසුගිය අවුරුදු 20 තුල මව්පදවියට දහම් ප්‍රවේශයේ වැඩසටහන් වලට එකතු වෙච්ච නව කරුණු රසක් තිබෙනවා. ආධ්‍යාත්මික වශයෙන්, සමාජික වශයෙන්, විද්‍යාත්මක වශයෙන් මේ කරුණු ඔබට
එක් කරලා පොතක් නිර්මාණය කරා. සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙම මේකේ කරුණු ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා ඔබට තවත් අලුතින් කරුණු දැන ගැනීමටත් මේ කරුණු සමග ඔබගේ නූපන් දරුවාගේ සැපත වැඩ කර ගැනීමටත් මේ පොත ඔබට ඉවහල් වෙයි. ඒ නිසා මේ පොත ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් අපේ විශ්ව නිකේතනයත් ඒට උදව් කරනවා. ඒ වගේම සරසවි පොත්හල, ඒ වගේම ලුමිනෙක්ස් පොත්හල වගේ තෑග් වලින් ඔබට මේ පොත් මිලදී ගන්නට පුළුවන්. සියලු දෙනාටම සුබ දවසක් වේවා. Mau ku sendiri